2011 පේපර් එකේ දෙවෙනි කොටස. B කොටසේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ ආකෘතික පරිගණකයක මධ්‍ය සැකසුම් මේකකයේ ප්‍රධාන සංරචක තුන මොනවද කියලා. ඒ කියන්නේ ටිපිකල් කම්පියුටර් එකක මොනවද තියෙන main functions මොනවද කියලා තමයි components මොනවද කියලා අපි අහන්නේ. එතකොට ඒකට උත්තරේ වෙන්නේ එවනම් පොඩි ප්‍රශ්න ටිකකින් ටක් ටක් ගාලා කතා කරමු. එකක් ALU එකේ arithmetic logic unit එක තියෙනවා, control unit එක තියෙනවා, ඊට අමතරව registers තියෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට වර්තමානයේ පේපර් වල නම් මේක අහන්නේ MCQ වලට. එතකොට පළවෙනිකට උත්තරේ ওই ටික. ඒතර ඕකේ ලකුණු 1.5 ගානේ තමයි ලකුණු 1.5 දීලා තියෙන්නේ. හරි ඊළඟට ඒකේ තව අහනවා අපෙන් main functions අහනවානේ. components මොනවාද main functions උත් අහනවා අපෙන්. main functions ටිකක් අහනවා. එතකොට ඒවා ටිකත් අපි ලියන්න ඕනේ ALU එකෙන් මොනවද කරන්නේ. ALU එකෙන් ගණිත කර්ම mathematical calculations කරනවා. ඒ වගේම දත්ත සංසන්දනය comparison කරනවා. හරි ගණිත මෙහෙයුම් කරනවා. ගණිත මෙහෙයුම් කරනවා ඒ කියන්නේ mathematical operations කරනවා. ඊළඟට සැසඳුම් කරනවා comparisons. සංසන්දනය කරන ඒවා තාර්කික දේවල් කරනවා. ඊළඟට control unit එකේ මොනවද කරන්නේ කියන එකත් අපෙන් අහනවා. control unit එකේ පාලනය එකේ මොනවද කරන්නේ. පරිගණකයේ සියලු කාර්යයන් එකෙන් තමයි මෙහෙයවන්නේ. හරි. එතකොට සියලු කාර්යයන් මෙහෙමයි. performs all the functions. ඊළඟට මේ control unit එකෙන් තමයි අපේ memory එකෙන් ගන්න instruction decode කරන්නේ. විකේතනය කරන්නේ. මතකයෙන් ලබා ගන්න උපදේශ විකේතනය කිරීම. ඒ වගේම control unit එකෙන් තමයි දත්ත හරියට යවන්න ඕනේ. කියන්නේ අපි ගත්තොත් සිග්නල් එකක් හරියට දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මොකක් හරි printer එකට යවන්න ඕන සිග්නල් එක හරියට යවන්න ඕනේ control unit එකේ. හරියට අපි මිනිස් මොලේ ගැන ගත්තොත් එම මිනිස්සුන්ගේ අතපය හරි වෙන අවයවයක් හරි ක්‍රියාත්මක වෙන්න නම් මොලෙන් සිග්නල් එක දෙන්න ඕනේ. දැන් ඇවිදින්න නම් කකුලට යා සිග්නල් එක දෙන්න ඕනේ. ඒ වගේ කම්පියුටර් එක නම් මොනිටර් එකට යන්න ඕන ඩිස්ප්ලේ එක නම් ඒ මොනිටර් එකට සිග්නල් එක යවන්න ඕනේ. ඒතර ඒ ටික පාලනය කරන්නේ control unit එක. send signals to the relevant components. අදාළ උපාංග වලට සංඥා යැවීම. ඒ ටික තමයි control unit එකෙන් කරන්නේ. ඊළඟ registers වලින් කරන්නේ අපි දන්නවා తాවකාලිකව දත්තක බඩා කරගන්න වැඩේට තමයි අපි registers පාවිච්චි කරන්නේ. ඒක ගොඩක් වේගවත් දත්ත තැන්පත් කරගන්න පුළුවන් උපාංගයක්. registers ගැන අපිට කිව්ව එකේ తాවකාලිකව දත්ත සහ උපදෙස් රඳවා ගන්න එහෙම නැත්නම් තැන්පත් කරගන්න උපාංගයක් විදියට ඒ කාරණා ටික තමයි එතනදි කියනවනේ. ඒකෙත්
එක කාරණයකට ලකුණු 0.5 ගන්න. ලැබෙන එතකොට ලකුණු එතනත් 1.5යි. එතකොට මේ A කොටසට ඔක්කොම ලකුණු 3ක් හම්බ වෙනවා. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට B කොටස. ඊළඟ B කොටසෙන් අපෙන් අහනවා briefly explain why storage compactation is needed in memory management. මතක කළමනාකරණයේදී ආචයන සුසංහිතකරණය අවශ්‍ය වන්නේ මන්දයි ඉතින් පැහැදිලි කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි පරිගණකයක අපි කතා කරනකොට මේ දත්ත පරිගණකයේ මතකයක් තුල දත්තක වඩා කර ගන්නවානේ. මේක මතකය කියලා කිව්වොත් මේක ඇතුලේ දත්ත ගබඩා කරනවා මෙහෙම. කෙනෙක් කොහොම දත්ත ඇතුළත් කරගත්තා. මේක ෆයිල් එකක් කියලා. ඊට පස්සේ ඔන්න තව ෆයිල් එකක දත්ත ටික ඔන්න ඇතුළත් කරනවා අපි. මේ විදිහට. ඔය වගේ දත්ත ඇතුළත් කරනවා. වගේ දත්ත ඇතුළත් කර යනවා. සමහරවිට මේ දත්ත මකනවා. මකනකොට මේ මැද හිඩැස් තියෙනවා. මෙහෙම අදින්නම්කො මේක. අපි ගත්තොත් මේක නම් අපේ මතකය. පැහැදිලි කරන්න ලේසි වෙන්න ඉතින් මම මෙහෙම කොට කොට ගහ ගන්නවා. එතකොට මොකක් හරි දත්ත තැම්පත් කරනකොට ඔන්න එක ෆයිල් එකක මෙන්න මෙච්චර දත්ත තැම්පත් කරනවා. තව ෆයිල් එකක් තියෙනවා. මේකේ දත්ත තැම්පත් කරනවා මෙතන ඉඳලා. තව කෙනෙක් කොහොමද දත්ත තැම්පත් කරනවා. තව ෆයිල් එකක් ඔය වගේ දත්ත තැම්පත් කරනවා. ඔය වගේ එක එක ධාරිතා වලින් ඔය වගේ දත්ත ඇතුළත් කරනවා. එක ෆයිල් එක සයිස් නෙවෙන්නේ. ඊට පස්සේ අපි හිතමු මේ රතු පාට ෆයිල් එක ආයි අපි ඕපන් කරලා අලුතෙන් ආයි මොනවා හරි දත්ත ටිකක් දාලා සේව් කරනවා. මෙතන ඔය වගේ වෙනවා. මොකද මෙතන ඉඩ නැහැනේ. ඒතර වෙන තැනක තමයි ඒක ඉතුරු කොටස සේව් කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ කොළ පාට ෆයිල් එක ඉතුරු කොටස මෙතන සේව් කරනවා. ඊට පස්සේ මේක ඉතුරු ටික මෙතන සේව් කරනවා. ඔය වගේ වෙනවා. ඔය වගේ වෙන්න පුළුවන්. ඒතර අපි හිතමු ඕකේ මොකක් හරි එක ෆයිල් එකක් මකනවා. අපි හිතමු මේ කොළ පාට ෆයිල් එක මැකුවා කියලා. ඒතර මෙතනයි මොකද වෙන්නේ හිස් වෙනවා. අන්න එතකොට දැන් මේවා පාවිච්චි කරන්න බෑ. මේවට ප්‍රවේශ වෙන්න විදියක් නැහැ. අන්න එතකොට තමයි අපිට කම්පැක්ටේෂන් කියන එක එහෙම නැත්නම් සුසංහිතකරණය කියන එක අවශ්‍ය වෙන්නේ. දැන් මේ මෙහෙම වුණාම මොකද කරන්නේ සුසංහිතකරණය කියලා කියන්නේ මෙහෙම තිබුණා මේකට ප්‍රවේශ වෙන්න බෑ. ඒ හින්දා යූස් කරන්නේ නැති. ඒවා කාර්යක්ෂම භාවිතා කරන්න පුළුවන් විදිහට සකස් කරන එක තමයි කම්පැක්ටේෂන්ස් වලදී වෙන්නේ.
දැන් මේ එකම ෆයිල් එකේ කොටස් තැන් තැන් වල සේව් වෙන එකටත් අපි කියනවා තව නමක් ෆ්‍රැග්මන්ටේෂන් කියලා. ෆ්‍රැග්මන්ට් වෙනවා කියන්නේ එතකොට තැන් තැන් වල මේක තියෙන. එතකොට මේකේ ඇක්සස් කරන්න වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ රතු පාට ෆයිල් එක ඇක්සස් කරන්න නම් අපි ගත්තොත් රතු පාට ෆයිල් එකේ සමහර ලාවට ඔය තියෙන තැන් කීපයක මේ වගේ තියෙන්න පුළුවන් ෆයිල් කොටස්. එක ෆයිල් එකේ කොටස් තමයි රතු පාටෙන් තියෙන්නේ. එතකොට කාට හරි මේකට ප්‍රවේශ වෙන්න ඕන නම් මේක කියවලා ඊට පස්සේ මේකෙන් මේකට ගිහිල්ලා ආපහු මේකෙන් මේකට එන. එතකොට තැන් කීපයකට යනකොට වෙලාව යනවා. ඒ සාමාන්‍ය අපි දන්නවා මේ කම්පියුටර් එකක් කල් යනකොට ස්ලෝ වෙන එක හේතුවක් ඕක. එකම ෆයිල් එක සමහරට අපි සැරෙන් සැරේ ඕපන් කරලා ආපහු අලුතෙන් data ලියලා ඉවරලා සේව් කරනකොට ඒකේ ළඟම ඉඩ නැත්තම් එයා මොකද කරන්නේ වෙන තැනක තමයි ඒක ඉතුරු කොට සේව් කරන්නේ. එතකොට ඒක හොයන්න වෙලා යනවා. ඒ හින්දා තමයි කම්පියුටර් එක කල් යනකොට ස්ලෝ වෙන්නේ. ඒකට අපි කියනවා ෆ්‍රැග්මන්ට් වෙනවා කියලා. හරි. ඒතකොට මේ ප්‍රශ්නෙට අමතර දෙයක් මම මේ කියන්නේ. ඒතකොට ෆ්‍රැග්මන්ට් වෙන එකක් අයින් කරන්න නම් අපි ඩිෆ්‍රැග් කරන්න ඕනේ. ඩිෆ්‍රැග්මන්ට් කියන එක කරන්න ඕනේ. ඒතකොට ඩිෆ්‍රැග්මන්ට් කරපුවාම මේ තැන තැන විසිරලා තියෙන ඒවා එක තැනකට එනකොට ඇක්සස් කරන්න පුළුවන් වෙනවා. එතකොට කම්පැක්ටේෂන් වැඩෙත් වෙනවා. මොකද මේ වගේ අපිට අර පාවිච්චි කරන්න බැරුව මේ වගේ ඉතුරු වෙන ඒවා ඒවත් එයා භාවිතයට ගන්නවා. ඊළඟට අපි යමු C කොටසට. C කොටසෙන් අපෙන් අහනවා අවසාන පොකුර අසම්පූර්ණ ලෙස පිරුවමකදී ප්‍රමාණය බිටු 10400ක් වූ ගොනුවක් ගොනු අවකාශයේහි සිදුවන නාස්තිය ගණනය කරන්න කියලා. හරි. අපිට දීලා තියෙනවා ෆයිල් එකක සයිස් එක බිට්ස් වලින් දීලා තියෙන්නේ. වේස්ටේජ් එක අපෙන් අහන්නේ. එතකොට මේකේ දීලා තියෙනවා ක්ලස්ටර් එකක සයිස් එක 512යි කියලා. හරි. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා ෆයිල් එකක්. ෆයිල් එකේ කැපැසිටි එක ෆයිල් සයිස්. එහෙම නැත්නම් ගොනුවේ ධාරිතාව කියලා සිංහලෙන් ලියනවා. කොච්චරද? 10400යි බිට්ස් වලින් තියෙන්නේ. හරි මේක බිට්ස් වලින් තියෙන්නේ. මේක බයිට්ස් වලින් තියෙන්නේ. ඒ හින්දා මේ දෙකම එක જાතියකට පෙරලා ගන්න. එක්කෝ දෙකම බිට්ස් වලට පරිවර්තනය කරන්න. එහෙම නැත්නම් දෙකම බයිට්ස් වලට පරිවර්තනය කරන්න. එතකොට මේ ක්ලස්ටර් එකක් කියන්නේ මොකක්ද? ක්ලස්ටර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හાર્ඩ් ඩිස්ක් එකක් හරි මොකක් හරි මෙමරි එකක් ගත්තම අපි ගමු හાર્ඩ් ඩිස්ක් එකේ ඔය වගේ ට්‍රැක් තියෙනවා. ඔය වගේ ට්‍රැක් තියෙනවා. ඔය ට්‍රැක් ටික මේ වගේ කොටස් වලට බෙදිලා තියෙනවා. එතකොට මේ මෙන්න මේ එක කොටසකට මේකකට අපි සාමාන්‍යයෙන් සෙක්ටර් එකක් කියලා කියනවා. කැටිත්ත කියලා කියනවා. හරි. එතකොට සමහර ලාවට මේ වගේ මේ සෙක්ටර්ස් කීපයක් එකතු වෙලා සමහරට දෙකක් වෙන්න පුළුවන් හතරක් වෙන්න පුළුවන්. මෙන්න මම මෙතන අඳිනවා දෙකක් එකට තියෙන එකක්. මේ වගේ සෙක්ටර්ස් කීපයක් එකතු වෙලා හැදෙනවා පොකුරක්. එහෙම නැත්නම් ක්ලස්ටර් එකක්. හරිනේ. එතකොට සාමාන්‍යයෙන් ෆයිල් එකක එයා ඉඩ වෙන් කරගන්නේ ක්ලස්ටර්ස් වලින්. හරි. ඒ කියන්නේ හරියට නිකන් මෙහෙම. දැන් අපිට මොනවා හරි ගන්න ඕන වෙනවා කඩේකින් මොනවා හරි දෙයක්. අපි හිතමුකෝ ඒකේ තියෙන්නේ කිලෝ එක පැකට් විතරයි කියලා. හරි.
මට කිලෝ 4යි ග්‍රෑම් 250ක් ඕන නම් මොකද කරන්න වෙන්නේ? මට කිලෝ 4 පැකට් 5ක් ගන්න වෙනවා. හරි? මොකද ග්‍රෑම් 250ට පැකට් නෑ. 4 ඒවා විතරයි තියෙන්නේ. හරි? ඒ වගේ එකක් මෙතන වෙන්නේ. එතකොට මේකේ ෆයිල් එකේ කැපැසිටි එක කොහොම තිබුණා වුණත් එක ක්ලස්ටර් එක, ඒ කියන්නේ එක ක්ලස්ටර් එකකට දාන්න පුළුවන් නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ප්‍රමාණවල ගුණාකාරයක් විදිහට තමයි අපිට ඉඩ වෙන් කරගන්න වෙන්නේ. හරි. බලමු කොහොමද හදන්නේ කියලා. දැන් අපි ෆයිල් සයිස් එක දානවා. මේක පුළුවන් නම් අපිට බයිට්ස් වලට හරවගත්තත් කමන්නේ මේක 8ෙන් වැඩි කරලා. 8ෙන් වැඩි කරොත් අපිට sorry 8ෙන් බෙදන්න ඕනේ මේ 8ෙන් බෙදන්න වෙනවනේ. මේක 8ෙන් බෙදනවා. 8ෙන් බෙද්දම 1යි 24ට 3යි 1300යි බයිට්ස් කියලා එනවා. දැන් අපිට දීලා තියෙනවා ක්ලස්ටර් එකක සයිස් එක කීයද? 512යි. ඉතින් අපිට බැලුවාම තේරෙනවා බයිට්ස් 512 එකකට නම් ඒ වගේ ඒවා 1300ට කීයක් ඕනද ආසන්න වශයෙන්? 3ක් ඕනේ. තුනක් ඕන. clusters 3ක් ඕන. ඊට පස්සේ total size of 3 clusters. එකකට 512 ගානේ 3ක් ඕනේ. ඒ කියන්නේ 1536ක් ඕනේ. හැබැයි අපේ ෆයිල් එක 1300යි. එහෙනම් වැඩිපුර කොච්චරක් තියෙනවද? වැඩිපුර තියෙනවා. නැත්නම් වේස්ටේජ් එක තියෙනවා. ওই දෙකේ වෙනස. නාස්තිය. නාස්තිය තියෙනවා 1536න් අඩු කරනවා 1300 බයිට් වලින් උත්තරය එන්නේ එතකොට 236යි බයිට්. ඩිකෝඩර් සැම්පලින් අහන්නේ බයිනරි ඩිජිට්ස් එහෙම නැත්නම් බයිනරි ඩිජිට්ස් 4ක්. ද්විමය සංඛ්‍යාංක 4ක් දීලා තියෙනවා. ඒ 4 ඉන්පුට් විදියට දීලා තියෙද්දි අවුට්පුට් එක විදියට එක එනවලු ප්‍රයිම් නම්බර් එකක් නම් ප්‍රථමක සංඛ්‍යාවක් නම්. ඒතර ප්‍රථමක සංඛ්‍යාව කියන එක දන්නේ නැති අය ඉන්නවනම් මතක නැති අය ඉන්නවනම් මේක කියලා තියෙනවා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා. එම සංඛ්‍යාවෙම සහ එකෙන් පමණ බෙදෙන ඒවා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ඒ අනුව අපි මේකේ අගයන් ටික දාගමු. දැන් මේ තියෙන ඇත්තටම මොනවාද මේ? අගයන්නේ මේ 1 2 3 බයිනරි අගයන් ටික නෙවෙයි තියෙන්නේ. හරි. right. ඕනනම් පැත්තකින් මේක ලියාගත්තත් කමක් නැහැ. 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 මොනවද තියෙන්නේ? 15. එතකොට ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ බිංදුව ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. එක ප්‍රථමක සංඛ්‍යාවකුත් නෙමෙයි. දෙක දෙකෙන් බෙදුව හැකි සහ එකෙන් බෙදුව හැකි. එතකොට ඒක ප්‍රථමක සංඛ්‍යාව. 3 තුනෙන් බෙදුව හැකි සහ එකෙන් බෙදුව හැකි. 4 හතරෙන් බෙදුව හැකි එකෙනුත් බෙදුව හැකි. හැබැයි දෙකෙනුත් බෙදන්න පුළුවන් හින්දා ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 5 එකෙනුයි පහෙනුයි විතරයි බෙදන්න පුළුවන්. 6 3ෙන් 2ෙන්
6න් ගොඩක් ඒවායින් බෙදුවේ ඒක ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 7 7න් එකෙන් විතරයි බෙදන්න පුළුවන්. 8 2න් බෙදුවේ කි 4න් බෙදුවේ කි නේ ඒක ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 9 3නුත් බෙදුවේ කි. ඒ හින්දා ඒක ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 10 ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 11 11නුයි එකෙන් විතරයි බෙදන්නේ ප්‍රථම සංඛ්‍යාව. 12 4නුත් බෙදුවේ කි 3නුත් බෙදුවේ කි 2නුත් බෙදුවේ කි ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 13 ප්‍රථම සංඛ්‍යාවක් 13නුයි එකෙන් විතරයි බෙදෙන්නේ. 14 2න් බෙදුවේ කි 7න් බෙදුවේ කි ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. 15 15න් බෙදුවේ කි 3න් බෙදුවේ කි 5න් බෙදුවේ කි ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. ඔන්න ඔය විදිහට අපිට උත්තර ටික හම්බ වෙනවා. බලන්න ඔයාලගේ උත්තරේ හරිද කියලා. ඒක විභාගෙදී නම් සාමාන්‍ය ලකුණු 4ක් 5ක් වගේ හම්බ වෙනවා. දැන් මේක 2011 පේපරේ නම් මේකට ලකුණු 4ක් හම්බෙලා තියෙනවා. ඔය ටික පුරවනවාට. සමහර අවුරුදු වල නම් ඕකේ කොටස් ලකුණු දීලා තියෙනවා. නමුත් ගොඩක් අවුරුදු වල උනේ ඔක්කොම අහන්න ලකුණු 4ම දුන්නා නැත්නම් බිංදුව දුන්නා. ඉතින් අපි හැමතිස්සෙම පේපර් එක දරනුම විදිහට බලයි කියලා හිතාගෙන පුරුදු වෙමු. ඒ කියන්නේ ඔක්කොම හරිනම් විතරයි ලකුණු 4 හම්බෙන්නේ නැත්නම් බිංදුවයි කියලා දාලා. right ඊට පස්සේ අපිට මේ ප්‍රකාශ ලියන්න තියෙනවා. ප්‍රශ්න චූට්ටක් ආයි බලමු අපි. ප්‍රශ්නේ මොකද තියෙන්නේ? ප්‍රකාශ ලියන්න කියනවා sum of product විදියට. ගුණිතවල එකතුවක් විදියට ලියන්න කියලා කියනවා. right. එහෙමනම් අපි කරන්න තියෙන්නේ ප්‍රකාශ ලියමු. ප්‍රකාශ මම මෙතන උඩින් ලියන්නම්. මම ඒක රතු පාටෙන් ලියන්නම් පේන්නේ හින්දා. එතකොට එක තියෙන තැන් ටික විතරනේ අපි ලියන්න වෙන්නේ. f සමානයි. එතකොට මේ පේලිය a බිඳුවයි b බිඳුවයි c එකයි d බිඳුවයි. a bar b bar c d bar. ඊට පස්සේ a බිඳුවයි b බිඳුවයි c එකයි d එකයි. ඊළඟ එක a බිඳුවයි b c බිඳුවයි d. ඊළඟ එකේ a බිඳුවයි ඒ කියන්නේ a bar b c d. a එකයි b බිඳුවයි කියන්නේ b bar c d. අවසාන වශයෙන් මේක තියෙනවා. a වල එකයි කියන්නේ එක a b c bar. ඔක තමයි අපිට ආව ප්‍රකාශය. ඊට පස්සේ අපිට කියන්නේ ඔකට ඩයග්‍රෑම් එකක් දෙන්න කියලා සුළු කරන්න කියලා නැහැ. එහෙනම් ඔකට අපිට පරිපතයන් දෙන්නයි තියෙන්නේ. සුළු කරන්න කියලා නැහැ නේද? චුට්ටක් ආයෙ මම ප්‍රශ්න කියවන්නම්. ප්‍රශ්න මේකෙන්ම කියවන්න වෙන්නේ. දෙවෙනි කොටසෙන් කියන්නේ write a boolean expression to represent the logic function of the above circuit in the sum of product form. හරි මේක ලිව්වා. ඊට පස්සේ design a logic circuit for boolean expression you have obtained for the above part 2. part 2 වල ගත්ත එකට, ඒ කියන්නේ උඩ ගත්ත ප්‍රකාශනයේට ඩයග්‍රෑම් එක අඳින්න කියලායි කියන්නේ. සුළු කරොත් වැරදිද?
සුරු කරන්න කියලා නැත්නම් සුරු කළොත් වැරදි. හරි. ඒ කියන්නේ මේක ඇත්තටම මේ මුලින්ම ආව පේපරේනේ. ඒ කාලේ වෙනකොට සුරු කරන්න සමහර අය එච්චර ඔයාලා තරම් දක්ෂ නැති හින්දා සුරු කරන්න දෙන්නේ නැහැ. හරි. මොකද මේ මුල්ම කාලේ වෙනකොට ICT 2011 වෙනකොට 2011 කියන්නේ A level 2009 පටන් ගත්ත සෙට් එකනේ. ඒ වෙනකොට ICT ටීචර්ස්ලා නැහැ A level වලට. වෙනින් සබ්ජෙක්ට් කරපු ටීචර්ස්ලා හිටපු හින්දා ළමයි විතරක් නෙමෙයි ගුරුවරු දන්නෙත් නැහැ සමහරලාට බූලියන් ඇල්ජිබ්‍රා ගැන හරියටම. ඒක නිසා ඒ අවුරුද්දේ සිම්ප්ලිෆිකේෂන් දීලා නැහැ. හරි. හැබැයි ඔය අවුරුද්දේ සිම්ප්ලිෆයි කරලා ගත්ත අයටත් ලකුණු දීලා තියෙනවා. නමුත් පේපර් එකක් වුණාම පේපර් එකේ අපිට කියලා තියෙන උපදේශයටයි අපි වැඩ කරන්න ඕනේ. ඕකේ කියලා තියෙන්නේ සෙකන්ඩ් එකේ සම් ඔෆ් ප්‍රොඩක්ට් විදියට ලියන්න කියනවනේ. ලියන්න කියලා ඊළඟට අපිට කියනවා දෙවෙනි කොටසේ තියෙන එකට ඩයග්‍රෑම් එක අඳින්න. පැහැදිලි නේද කියන දේ? එතකොට අපි කියන දේ කරන්න ඕන. අපි දන්න දේ නෙමෙයි. හොඳට ඒක මතක තියාගන්න. හරි මොකද මේ මට හොඳටම මතක් වෙන පේපරේ තමයි 2016 අපි පේපරේ සාකච්ඡා කරද්දී බලමු. ඒකේ ගොඩක් තැන් තිබුණා මේ ළමයිට කරන්න ගොඩක් දේවල් පුළුවන්. නමුත් කියපු දේ කරපු නැති අයට ලකුණු දුන්නේ නැහැ. කරලා තියෙන එකත් හරි නමුත් කියපු දේ නෙමෙයි කරලා තිබුණාම ලකුණු දෙන්නේ නැහැ. හින්දා හොඳට මතක තියාගන්න. කියන දේ විතරක් කරන්න. හරි. ඊට වැඩි දේවල් කරන්න ඕනේ නැහැ. right. ඩයග්‍රෑම් එකත් අපි බලමු. ටිකක් ලොකු ඩයග්‍රෑම් එකක් නේද එන්නේ. අපිට සාමාන්‍ය අපේ සිලබස් එක ඇතුලේ අපි පාවිච්චි කරන ගේට්ස් වලට ඉන්පුට් 4 තමයි උපරිම යන්න පුළුවන්. හරි. 4 තමයි අපිට යන්න පුළුවන්. නමුත් දැන් ඔය 2011 පේපර් එකේ ඒව මුකුත් බලලා නැහැ. පුළුවන් විදියට ඇඳපු අයට ලකුණු දීලා තියෙනවා. ඒ හින්දා ඒකේදී අර ඉන්පුට් ගාන මෙච්චරක් තියෙන්න ඕන කියලා එකක් නෑ. නමුත් අපි දැන් අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ ඉන්පුට් 2 ඉන්පුට් 3 අවශ්‍ය වුණොත් විතරක් ඉන්පුට් 4 පාවිච්චි කරනවා. right. ඒකේ මාක් ස්කීම් එක මේ තියෙන ඩයග්‍රෑම් එක මම ගන්නම්. දෙන විදියට තියෙන්නේ. එහෙම නැත්නම් ඊට වඩා ලේසි එකක්. ඔය තියෙන්නේ. දර ඔය ප්‍රශ්නේ කියපු විදියට නම් අඳින්න වෙන්නේ මෙන්න මේක තමයි ඩයග්‍රෑම් එක. හරි. ඒතර මේකේදී අර මම කිව්ව එක මෙන්න මෙතන මේ තියෙන්නේ. දැන් මෙන්න මේක ඉන්පුට් 1යි 2යි 3යි 4යි 5යි 6ක් එවිලා. හරි. දැන් අපි අඳිනකොට 6ක් අඳින්නේ නැහැ එහෙම. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට 3ක් තමයි අඳින්නේ. අවශ්‍ය වුණොත් විතරක් 4ක් තියෙන එකක් අඳිනවා. සමහර සැරවල සමහරට ඔයාලගේ අවුරුද්දේ ඉන්පුට් දෙකේව විතරක් පාවිච්චි කරලා අඳින්න කියලාම කියන්නත් පුළුවන්. එහෙම වුණොත් ඉන්පුට් දෙකේව විතරක් පාවිච්චි කරලා අඳින්නත් සිද්ධ වෙයි. හරි. එහෙම වෙන්න බැරි කමක් නැහැ. අපි තව ඉස්සරහා අවුරුදු වල පේපර්ස් කරනකොට මම පෙන්නන්නම් ඒක. මාක් ස්කීම් එකේ එන උත්තරයටත් වඩා හොඳ උත්තරයක් අපිට ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. මට මතකදී 2017 හරි 18 හරි ප්‍රශ්නයකට තිබුණා. ඊට වඩා හොඳ උත්තරයක් අපිට ගන්න පුළුවන් එකක්. හරි. ඒ ප්‍රශ්නෙට බලාපොරොත්තු වෙන උත්තරේ ඔය ප්‍රමාණය විතරයි.